ඔබ නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් ඔබ දන්නවා බලය මේ දේශපාලන වැඩසටහනේ සංවාදාත්මක වටේ තමයි මේ විදිහට ආරම්භ වන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා මේ වටේදී ප්‍රශ්න යොමු කරන්නට, මැදිහත් වීම කරන්නට, මැදිහත් වෙමින් කරුණු කාරණා මතු කරමින් ප්‍රශ්න යොමු කිරීමේ හැකියාවත් මේ අවස්ථාවේදී උදා වෙනවා. යම්කිසි තැනක බාධා කිරීමක් වැඩි වුණොතින් බාධා කිරීම වැඩි වුණොතින් නිදහස් කාලය විනාඩි 2ක් ලබා ගැනීමේ හැකියාවත් සිළුම දෙනාට තිබෙනවා. අපි මුල්ම දුරකථන ඇමතුම යොමු වන්නේ පි හැරිසන් හිටපු මන්ත්‍රීතුමන්ට. අපිට ඇමතුම එන්නේ මහනුවරින් කෞශල්‍ය දිසානායක. ආයුබෝවන් කෞශල්‍ය. ආයුබෝවන් මන්ත්‍රීතුමනි, මට කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා. ඔබතුමාගේ මම ඍජු පිළිතුරු තුනක් බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීතුමනි, තමගේ ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකතුමා මංගල සමරවීර මහත්තයා කියනවා පසුගිය කාලේ කිව්වා එතුමා මේ සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඔබතුමන් කරුණාකරලා නැවත වතාවක් අපට ප්‍රශ්නය යොමු කරන්න. මන්ත්‍රීතුමනි, දැන් මේ මාතර දිස්ත්‍රික් නායකතුමා මංගල සමරවීර මහත්මයා පසුගිය කාලේ චෝදනාවක් කරා ප්‍රකාශයක් කරා අපේ රට බෞද්ධ රටක් නෙමෙයි කියලා. එතනදිත් ලොකු කැළඹීමක් ඇති වුණා. දැන් එතුමා ඊපෙකද ප්‍රකාශ කරනවා මේ සිවුරු හොරු ඉන්නවා. එතකොට සංඝ කල්ලි ඉන්නවා කියලා. මෙන්න මේ ප්‍රකාශ වලින් අපේ බෞද්ධ ජනතාව තුළ ලොකු සංවේගයක් කලකිරීමක් ඇති වෙනවා. ඉතින් මම අහනවන්ත දෙමුනේ දැන් අර රංජන් රාමනායක මහත්මයාට කරා වගේ මෙතුමාටත් නොමිනේෂන් අවලංගු කරලා මෙතුමාවත් ඉවත් කරලා දාන්න බැරිද? එහෙම කරනවා ඒකේ තියෙන වරද මොකද්ද? ඒ වගේම මන්ත්‍රීතුමනි, දැන් 11 වෙනි රණවිරු ගුණ සමරුමට එතුමා සහභාගී වෙනවා මේ නැත්te එතුමාට ආරාධනා ලැබුණ නැද්ද කියලා මාධ්‍යවේදී ප්‍රශ්න කරපුවා. එතුමා කිව්වා LTT කියන්නේ අපේ රටේ ජනතාව, සිංහල බෞද්ධ හමුදාව කියන්නේ අපේ රටේ ජනතාව. ඒ නිසා එතුමාට ඒකේ සමරන්න තරම් විශේෂත්වයක් නැහැ. එතුමා සහභාගී වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ප්‍රකාශවලදී අපිට හිතෙනවා ඇත්තටම මෙතුමා ලක්කායපුරතේදී එහෙම නැත්නම් මේ ජිනි වලට සත්ත දින පුජිලද කියලා අපිට හිතෙනවා. ඒක අසාධාරණ නැහැ. ඒ වගේම මම දෙනවා අවසාන වශයෙන් අහනවා. දැන් මෙතර මේ එතුමාට පෞද්ගලිකව මට ගන්න කතාවක් නෙමෙයි. අපි රටේ මිනිස්සු කියනවා එතුමා මේ අවිවාහක දරුමල්ලන් නැති පුජ්‍යලෙක් නිසා තමයි මෙහෙම රටට ආදරේ නැති විදිහට කතා කරගෙන හැසිරෙන්නේ කියලා. ඇත්තටම එහෙම කියනවා නම් මේකත් ජනතාවගේ වැරද්දක් නෑ නේද මම හිතන්නේ. මේක සාධාරණයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අවස්ථාව යොමු වන්නේ පි හැරිසන් මන්ත්‍රීතුමනි. ඔබතුමන්ට ප්‍රශ්න තුනක් යොමු වෙනවා කෞශල්‍යගෙන්. ඔබට හැකියාව තිබුණේ ප්‍රශ්න තුනට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව මේ විවෘත සංවාදයට එක්වන්න. එකක් තමයි සුමේද මදුෂාන්, මම පළමුවෙන්ම කියන්න ඕනේ මංගල සමරවීර මැතිතුමා කරපු ප්‍රකාශය මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒක පක්ෂයක් හැටියටත් අපි සමගි බලවේගයේ හැටියටත් මම ඒක ප්‍රසිද්ධියම කියන්න ඕනේ. මොකද ගෞරවනීය මහා සංඝරත්නයට අපේ පක්ෂයේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම රටේ ගෞරවයක් තියෙනවා. ඒක බෞද්ධයන්ට විතරක් නෙමෙයි, බෞද්ධ ආගමේදී ගෞරවනීය මහා සංඝරත්නය වගේම අනිත් ආගම්වල නායකයින්ටත් ඒ ආගම්වල ලොකු ගෞරවයක් තියෙනවා. හැබැයි අපි කල්පනා කරනවා බුදුහාමුදුරන්ගේ කාලෙත් බුදුහාමුදුරන්ගේ ශාසනයත් බුදුහාමුදුරන්ට විරුද්ධව කතා කරන අය හිටියා. ජේසුස් වහන්සේගේ කතෝලික ආගමෙත් ජේසුස් වහන්සේට ඒ ආගමේම ඉඳගෙන විරුද්ධව කතා කරන අයත් හිටියා. මුස්ලිම් ආගමෙත් සමහර විට ඉන්න ඇති, මම ඒ ගැන එච්චර අවබෝධයක් නැති නිසා. ඉතින් ඒක නිසා මිනිස්සු පෘථග්ජන මිනිස්සු. හැබැයි ඒගොල්ලන්ට යම් යම් අදහස් සිතුවිලි ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක වුණාට මම නැවතත් කියන්නේ පෞද්ගලිකවම බෞද්ධයෙක් හැටියට මම මේ ප්‍රකාශය සම්පූර්ණ තරහෙලා දකින්න විතරක් නෙමෙයි, එහෙම ශාසනයට අගෞරව කරන්න අපිට කිසිම අයිතියකුත් නැහැ කියන එකත් මම කියනවා. ඒක මේ බුද්ධ ආගමට විතරක් නෙමෙයි, අනිත් ආගම් වලට උනත් අපි ආගම් වලට හැමෝගෙම ගෞරවයක් තියෙන්න ඕනේ. ඒක මුස්ලිම්ද, දෙමළද, කතෝලිකද කියන එක නෙමෙයි, අපි හැමෝගෙම මේ ගෞරවය තියෙන්න ඕනේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් මතු කරනවා මේ රණවිරු සැමරුමට සහභාගී නොවීම සම්බන්ධව පළකලා අදහස්. මම මේ උත්තරේ දීලා ඉන්නවා. රණවිරු සැමරුම ගැන මම හිතන්නේ එතුමා ඒක කාරණේ පැහැදිලිව දැනගත් කිව්වේ එතුමා LTT එක ගැන නෙමෙයි වැඩිපුරම කිව්වේ. එතුමා කිව්වා අපේ විශේෂයෙන්ම අපේ රටේ රණවිරුවන් රට වෙනුවෙන් විශාල කැපවීමක් කෙරුවා. ඒ වගේම සමහර දෙමළ තරුණයෝ කැමැත්තෙන් නෙමෙයි ඒකට බඳවගත්තේ. ප්‍රභාකරන්ගේ බලපෑමට ගෙවල් වලට ගිහිලා බලහත්කාරයෙන් ගෙනල්ලා ඒ සටනට බඳවගත්තු අය හිටියා. හැබැයි ඒ අයත් මේ රටේ දරුවෝ. මොකද රටේ බෙදුම්වාදය ඇති කරන්නත් රටේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙච්ච අය ගෙන නෙමෙයි. මං හිතන්නේ එතුමගේ කතාව මාත් බැලුවා. ඔබට පුළුවන් නම් ආපහු දාලා පෙන්නන්න. ඒකෙදි පැහැදිලිව කිව්වා අර බලහත්කාරයෙන්. ඒගොල්ලෝ කැමැත්තකින් ගියා නෙමෙයි. සියලුම දෙමළ ජනතාව LTT නෙමෙයි.
හැබැයි LTT අන්තවාදයට ගියපු කණ්ඩායමක් හිටියා. ඒ අය ගැන නෙමෙයි සමහර කොටසක් හිටියා. LTT බලහත්කාරින් ගෙවල් වලින් දරුවෝ පැහැරගෙන ගිහිල්ලා ඒ සංවිධානයට බඳවගෙන ඒගොල්ලෝ මේ යුද්ධ වෙනුවෙන් පටලගත්තා හිටියා. ඒ අයත් මේ රටේ පුරවැසියෝ හැටියට අපි දකින්නේ. රටේ සමහරු ඉන්නවා පුරවැසියෝ හැටියට නෙමෙයි විශේෂයෙන් මේගොල්ලෝ කටයුතු කරන්න අන්තවාදී විදියට කටයුතු කරපු අය ගැන නෙමෙයි එතුමා ඒ වෙලාවේ එතුමාගේ කතාවේදී පැහැදිලි කරේ. ඔබතුමන් ප්‍රශ්නයක් යොමු කරන්න උත්සාහ කළා. අමතවා දැන් ඔබතුමාලා ආණ්ඩුව රජයේ නියෝජනය කරන කාලෙත් මංගල සමරවීර ඇමතුමා මේ විදිහටම මහා සංඝරත්නයටයි එතනින් එහාට ගිහිල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරය ආවට පස්සේ කාදිනල්තුමාත් විවේචනයට ලක් කරා. එතකොටත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නිහඬව හිටියා. දැන් ආපහු සමගි ජන බලවේගයට ඇවිල්ලා ඒ දේම අසම්මතාකාරයට සිදු කරනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතය මේ සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් ඔබතුමා මේ පක්ෂය වෙනුවෙන් නියෝජනය කළා කිව්වට අපිට හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතය මේකමද? එහෙම නැත්නම් මංගල සමරවීරට බයද කියලා. මංගල සමරවීර මැතිතුමා මේ අපේ පක්ෂයට ආපු දවස්වල නෙමෙයි. ඔබතුමාගේ ඔය පක්ෂෙම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනේ ඉන්නකොට මරදානේ බෝධියේ ඉස්සරහා බුදු පිළිම බෙල්ලෙන් අල්ලගෙන ගියයි කියලා ලොකු මේකක් තිබේ. ඔය සියලු අපි ඒ කාලේ එළවුවනේ. අපි එතුමාව එළවලා තියෙනවා අපේ පක්ෂවලින්. ඉන්නකො මම කියනක එළවන්න ඉස්සරලා ඒ කාලේ එතුමා දේවල් කරාම අපි අයින් කළා තියෙනවා. එතුමාගේ සිරිත එතුමා ඒක නිසා එළෙව්වේ නෑ. එතුමා වෙන කාරණා එතුමාගේ තිබ්බ වැරදි අපි දැක්කහම ඒ පක්ෂ ඉතිහාසයේ ඉඳලා අයින් කරලා තියෙනවා. මම මේ හැබැයි ඔබතුමාලා වැළඳගන්නේ නැහැ. බෞද්ධ ආගම වෙනුවෙන් එතුමා ඒ කාලෙත් ඒ විදිහට කරලා තියෙනවා. ඒකෙන්ද එතුමා අපේ පක්ෂ ඉවත් කරලා තියෙනවා. පුරුද්දක් හැටියට තමයි එතුමා ඒක කරනවා ඇත්තේ කියලා මම හිතනවා. මම හිතනවා පක්ෂයක් හැටියට අපිට මේ කතාව ආවේ දැන් සති කීපයක් හිටපෙද අපේ පක්ෂයේ තාම මං හිතන්නේ පක්ෂ තීන්දුවක් තීරණය ගැන අපි දන්නේ නැහැ මොකක් කරයිද කියලා. එහෙම රටට හානි දෙයක් වෙලා තියෙනවා නම් බෞද්ධයන්ට හානි වෙච්ච දෙයක් සිදු වෙලා තියෙනවා නම් පක්ෂයක් හැටියට අපිට ඒක තීරණ ගැනීමට අපි කිසිත් තැනක නිර්භය වෙන්නේ නැහැ. ඔබතුමා හොඳ ස්ථාවරයක් ප්‍රකාශ කළේ. දැන් මෙතුමා කියපු ප්‍රශ්නේදී දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කොරෝනා වලට බෙහෙතුත් කියනවා. එතුමා රුපියල් 5000 ගැනත් කතා කරනවා. හරි. එතුමා මේ හැමදේම ගැන කතා කරනවා. එතකොට මේ බෞද්ධ වික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම කියන කාරණේ අය එතුමා කතා කරන්නේ නැත්තේ. එතුමාට වැදගත් නැද්ද ඒක? එහෙම නැත්නම් ඇයි මේ එතුමාට වැදගත් නැත්තේ නෑ. දවස් ගාණක් වෙනවා ඒක. එහෙමයි. දැන් මේ දවස් 3ක් තමයි රුපියල් 5000 වගේ වැදගත් නැද්ද ඒක? දවස් 3කට නැත්නම් 4කට ඉස්සෙල්ලා තමයි මේ ප්‍රකාශය එන්නේ දැක්කුවේ. ඊයේ කියපු 5000 ගැන අද සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරනවා නම් දවස් 4කට කලින් වික්ෂුන් වහන්සේලාට අපහාස කරපු එක නේද? ඔබතුමා කියන්නේ ඊයේ 5000 නෙමෙයිනේ. දැන් 5000 දීලත් මාසෙකට වැඩිනේ. මේක පොඩි කාලයක් ඉන්නකෝ. ඉවසන ඔබතුමා දන්නේ ඊයේ නම් ඒක වැරදිනේ. එහෙම කියනවා. නවත්තපු එක ගැන නවත්තපු එක ගැන හරි ඒක නවත්තපු මැතිවරණ කොමසාරිස්තුමා කිව්වට පස්සේ හැබැයි මංගල සමරවීර මැතිතුමා මේක කියලා දැන් දවස් 3ක් හෝ 4ක් අපිට පොඩි කාලයක් දෙන්න අපේ පක්ෂයට දාලා විනය කමිටුවක් තියෙනවා. එකෙන් ගන්න තීන්දුව මොකද්ද කියලා අපි රටට කියන්නම්. අපි හංගලා කියන්නේ නැහැ. ඔබතුමා විනය කමිටුවේ තිබ්බොත් ඉවත් කරනවද එතුමා? ඔබතුමා විනය කමිටුවේ සභාපති වුණොත් මගේ ඔබතුමා ඉවත් කරනවා. පැහැදිලිව මගේ ස්ථාවරයේ කිව්වා මං කවදාකවත් බෞද්ධයෙක් හැටියට මහා සංඝරත්නයටත් බෞද්ධ ධර්මයටත් කිසිම දෙයකට අගෞරවයක් වෙන විදිහට සමගි ජන බලවේගයේවත් විපක්ෂයේවත් එක මන්ත්‍රීවරයෙක්වත් මේට විරුද්ධව කතා කරේ නෑ. මම මාධ්‍ය සාකච්ඡා දෙකකට ඉදිරිපත් වුණා මීට කලින්. ඒ දෙකේදීම පැහැදිලිවම කිව්වා ඕනනම් ඒක ආපහු රිවයින්ඩ් කරලාත් බලන්න පුළුවන්. මගේ ස්ථාවරය ගැන කිව්වා. ඔබතුමා හැවේ මම කමිටුවේ සභාපති නම් පක්ෂයක් හැටියට අපි ඒ තීන්දුව ගත යුතු තියෙනවා. ඒක කිසිම පැකිලීමක් නැහැ. අපි බලාගෙන ඉන්නවා මොකද්ද ගන්න තීන්දුව කියලා. මම කමිටුවේ විනය කමිටුවේ සභාපති කරයිද නැත්නම් හඳුනා ගන්න පුළුවන් කියලා. මොකද හඳුනා ගන්න පුළුවන් මේක වැරදි. මොකද ඒක වැරදි පූර්වාදර්ශයක්. මේ හැම පක්ෂකම මේ විදිහට හැසිරෙන්නේ මම පිළිගන්නවා. ඒ වැරද්ද මම අනිවාර්යයෙන්ම මොනම ආගමක කෙනෙකුටවත් විශේෂයෙන් ආගමකට ගරහනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒ වැරදි කියන එක මම බොහොම පිළිගන්නවා. ඔබතුමාට තවත් විනාඩි 4ක කාලයක් තිබුණා මම ප්‍රශ්නයක් මතු කරනවා විශේෂයෙන්ම මේ පළමු වටේදී දීමනාව ලබා දීම සම්බන්ධ කාරණේදී මතුවුණා පෙර ආණ්ඩුවේදී ශාලාවේ පිපිරීම ඒ වගේම පාස්කු ප්‍රහාරය ආදී කාරණාත් එක්ක ඔබතුමාගේ වේලාව යන්නේ. ඒ නිසා ඔබතුමාට හැකියාව තිබෙනවා. අසාධාරණයි ඒක මම මේ ඔයා ප්‍රශ්න දැන් මම මේගොල්ලෝ ඇහුවා. ඔබතුමාට පුරකථන ඇමතුම් වලට පිළිතුරු දීමෙන් අනතුරු තමයි මේ මන්සුරුන් ප්‍රශ්න කළේ. ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. ශාලා එතුමා කිව්වා ශාලාවේ ප්‍රශ්නය ගැන
විශේෂයෙන්ම අපි කිසිම දෙයක් කරේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අයට ගෙවල් දොරවල් හදලා දීලා තියෙනවා. මම දන්නේ නැහැ සමහර තැන්වල ඉතුරු වෙලා තියෙනවද කියලා. හැබැයි ගෙවල් වලට වන්දි ගෙව්වා. ඒ අයගේ ගෙවල් දොරවල් ටික හදලා දුන්නා. ඒ කටයුත්ත කරා. ඒක රජයක් හැටියට මොකද රජයේ මුදලින් අපි කවුරුත් බලාපොරොත්තු නැති වෙච්ච අවස්ථාවේ සිදුවෙච්ච දෙයක් හැටියට ඒ සඳහා රජයේ මැදිහත් වුණා. ණය ගියපු අයටත් ඒ අයගේ ජීවිත බේරා ගැනීම සඳහා විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ පැත්තේ දැන් ඉන්න සියඹලාපිටිය මැතිතුමා මැදිහත් වෙලා එතුමාගේ ආසනේ. එතකොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහනාධාර ටික දෙන්න, ඒ වගේ ගෙවල් දොරවල් හදලා දෙන්න, ඒගොල්ලන්ගේ ආපහු අලුත් ප්‍රදේශයක පදිංචි කරන්න. ඒ කටයුතු රජයක් හැටියට අපි කරා. හැබැයි ඒක සිදු වෙන්නේ නැතුව කනක හේරත් මන්ත්‍රීතුමත් එක්ක අපි ගියා බලන්නේ ජනතාවගේ දුක අහන්න කඳුරු වල පිට්ටනි වල ඉන්නව බලන්න. නාමල් මන්ත්‍රීතුමයි කනක හේරත් මන්ත්‍රීතුමත් එක්ක අපි ගියා ඒ විසඳුම් ලබා දීලා නැතුව බලන්න කූඩාරම් වල විතරක් හිටියා. ඒගොල්ලන්ගේ රයිට් ඔබතුමාගේ උත්තර කියන්නේ ඒ ටික ඒගොල්ලන්ට අවශ්‍ය වන්දි ගෙවලා තියෙනවා රජයක් ඇටියට. හැබැයි මොකද අපිට පුද්ගලික කිසිම කෙනෙකුට නැහැ. ඒ වගේ ස්වභාවික විපතක් වුණාම ඒගොල්ලෝ කිසිම පැකිලීමකින් තොරව ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු අපිත් එක්ක හිටියා. එක්සත් ජාතික පක්ෂයේ අපේ අය හිටියා. කබීර් හෂිම් මැතිතුමාලා වගේ. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ මේගොල්ල හිටියා ඒ ප්‍රදේශවල. ඒ හැම කෙනෙක්ම සහභාගී වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය වන්දි ගෙවීම් කරලා තියෙනවා. ඒකේ පැහැර හැරීමක් කරලා නැහැ රජයක් ඇටියට. ඔබතුමාට අවස්ථාව තිබෙනවා මේ කිරාත්මක වන්නේ ඔබතුමාගේ කාලය. ඒ නිසා ඔබතුමාට හැකියාව තිබෙනවා මම හිතන්නේ මගේ අසාධාරණයි මගේ එහෙම ඒක මගේ කාලේ මට ඔබතුමා දුන්නේ මට ප්‍රශ්න අහන්නකට උත්තර දෙන්න විතරයි. ඔබතුමාන්ට දුරකථන ඇමතුම් වලට ලබා දීමට තිබෙන පිළිතුරු ඇතුළත්ව තමයි කාලය තව කාලයක් දෙන්න ඕන. ඔබතුමාට කාලය ලබා ගන්න අපි කාලය. ඒක අනිත් එක විශේෂයෙන්ම දැන් මෙතුමන්ලා කිව්වා බොහොම අමාරුවෙන් තමයි මේ 5000 දුන්නේ කියලා. එන මංගාව තියෙනවා මේ අමාරුවෙන් දීලා නැහැ. සමෘද්ධි අරමුදලෙන් තමයි මේ සල්ලි දීලා තියෙන්නේ. අනිද්දා පත්තරේ. මේ රාජිතගේ පත්තරේ. නෑ පොඩක් ඉන්නකෝ. රාජිතගේ පත්තරේද වෙන කාගේවද නෙමෙයි මම කියන්න. ඔබතුමාන් ලිපි ලේඛන පෙන්වීමේදී අපගේ පිටපස. ලිපි මේ කැමරාවට. මෙන්න පත්තරේ තියෙනවා. මෙන්න සමෘද්ධි අරමුදලෙන් දීලා තියෙනවා. මම ඒක කියන්න සමෘද්ධි අරමුදලේ මොන account එකෙන්ද දුන්නේ කියලාත් කියන්න. සමෘද්ධි අරමුදල කියන්නේ විශේෂයෙන්ම සමෘද්ධි ලාභීන්ගේ ස්ථාවර තැන්පතු මුදල්. හැබැයි මං කියන්නම් දැනටම සමෘද්ධි බැංකු වලින් ඒ ස්ථාවර තැන්පතු වල සල්ලි ගෙවලා තියෙන්නේ. දැන් මෙතන ශහන් මන්ත්‍රීතුමත් ඉන්නවා නම් ඔබතුමාට දැන් ඔබතුමාගේ කවුරු හරි ඉන්නවා නම් අහන්න රැඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කල්ලංචිය සමෘද්ධි බැංකුවෙන් විතර ලක්ෂ 54ක් ගෙවලා තියෙනවා. මම මේක උදාහරණයක් කියන දැන් ඔබතුමා මොකද්ද කියන්න හදන්නේ? මේ 5000 දීපු මුදල් මේ සමෘද්ධි බැංකුව වලින් දීලා. ඒකද ඔබතුමා මොකද්ද කියන්න හදන්නේ? ඒක තමයි මේ බොහොම අමාරුවෙන් හොයාගත්ත සල්ලිනේ දැන් කිව්වේ ඉස්සෙල්ලා ඔබතුමාලගේ වටේ කිව්වා. සමෘද්ධිය කියන්නේ රජයේ රජයේ විසින් ක්‍රියාත්මක කරන නෑ සමාජ ආරක්ෂණ අරමුදලෙන් මේ මුදල් දීමනාව ලබා දෙනවා කියන එක සමෘද්ධි ලාභීන්ගේ ස්ථාවර සමෘද්ධි මණ්ඩලයේ නෑ ඒව ගන්න බෑ වෙනත් අයට. මම සමෘද්ධි ලාභියෙක් නම් මගේ ස්ථාවර තැන්පතු ඒවා තියලා තියෙන්නේ මගේ අරමුදලෙන් කපලා තියෙන්නේ. මගේ හදිසි අවශ්‍යතාවයකට ණයක් ගන්න ඒ වගේ දෙයකට. ඒව රජයට ගන්න බෑ. අපි ස්ථාවර තැන්පතු වල දාපුවා. ඒව ගන්න පුළුවන් මට විතරයි. ඒ අයිතිය තියෙන්නේ. හැබැයි එහෙමනම් කරන්න ඕන රජයේ ප්‍රතිපූර්ණය කරන්න ඕන. ප්‍රතිපූර්ණය නෑ පොඩක් ඉන්නකෝ කියනකම්. ඔබතුමා මේක දේශපාලනයේ මත කතා කරන්න එපා. දේශපාලනයේ මත මේක ප්‍රතිපූර්ණය විය යුතුයි. ප්‍රතිපූර්ණය කරනවා. නෑ. තව සල්ලි තාම දීලා ඉවරත් නැහැ. දීලා ඉවරත් නැහැ. ප්‍රතිපූර්ණය කරනවා. සමාරක් වෙනවා සමුදේ. තාම දීලා ඉවර නැතුව ප්‍රතිපූර්ණය කරනවා. දැන් හෙට ගිහිල්ලා ඔබතුමාලා හිතන්නේ මේ කොවිඩ් නෑ දැන් මේ සාමාන්‍ය රට ඇවිල්ලා කියලාද? පොඩ්ඩක් මේක අහගන්නකෝ. සමෘද්ධි බැංකුවේ හෙට සමෘද්ධි ලාභියෙක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ සල්ලි ඉල්ලපුවම දෙන්න සල්ලි නෑ. ඔබතුමා ගැන කලබල වෙන්න එපා. සල්ලි නෑ. ඔබතුමා සමෘද්ධි මම කලබල වෙන්න දෙයක් නෑ. ඔබතුමා සමෘද්ධි ලාභියෙක්ද? නෑ නෑ පොඩ්ඩක් ඉන්න. මම සමෘද්ධි ඇමතිවරයා හැටියට අවුරුදු ගාණක් හිටියා. රබෑවේ කල්ලංචියේ කාට හරි ගිහිල්ලා සල්ලි නැතුණු ඔබතුමාලා ගෙදර ඉන්න කියලාද කියන්නේ එහෙනම්? ඔබතුමා ඉල්ලන්න කියන්නේ හෙට දවසේ ගිහිල්ලා ඉල්ලන්න කියන්නේ. හරි. හෙට දවසේ ගිහිල්ලා ඉල්ලන්න දෙන්න නෑ. මේ පොඩ්ඩක් ඔබතුමා ඒක ක්‍රියාත්මක කරන්න හෙට දවසේ ගිහිල්ලා ඉල්ලන්න ඒක ලැබෙයි. පොඩ්ඩක් ඉන්න. එක බැංකුවක නෙමෙයි මේ රටේම සමෘද්ධි බැංකුවල සල්ලි ටික දැන් අරන් තියෙනවා. හරි? ඒ අරන් තියෙන මම මේ උදාහරණයක් ඇටියට විතරයි ඔබතුමාට කිව්වේ කල්ලංචිය බැංකුව කියලා. ලංකාවේ අනිත් සමෘද්ධි බැංකුවලත් අරන් තියෙනවා. මේ මිනිස්සු හෙට ගිහිල්ලා කිව්වොත් දැන් ආණ්ඩුව 5000 දෙන්නේ නැහැ.
අපිට අපේ සල්ලි දෙන්න කිව්වොත් කොහෙන්ද දෙන්නේ? ඔබතුමා එක්ක කලබල වෙන්න එපා. නෑ පොඩක් ඉන්න කලබල වෙන්න. ඔබතුමා ගිහින් ඉන්න ආවනේ මහජන නියෝජිතයෙක් හරි කැටියට. ඔබතුමා ගිහින් ඉන්න කතා කරන්න. දැන් ඔබතුමාට මම උදාහරණයක් සහිතව කිව්වා ගත්ත මුදල ලක්ෂ 54යි කල්ලංචියේ බැංකුවෙන් කියලා. මේ වගේ ලංකාවේ සියලුම බැංකුව සමෘද්ධි බැංකුවල සල්ලි අරන් තියෙනවා. හැබැයි ප්‍රතිපූර්ණේ කරලා ඔබතුමා කිව්වට ඒක කරලා නැහැ. මන්තුම අපිට මොහොතක් ලබා දෙන්න. අපිට මොහොතක් ලබා දෙන්න. ගිහිල්ලා ඉල්ලපුවාම දෙන්නේ මොකද? මන්තුම අපිට මොහොතක් ලබා දෙන්න අපි වෙලා බලලා අපි වෙලා බලලා ඉමු. Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. Nestle. නැවතත් ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා. මගේ අවසන් විනාඩියේ ඔබතුමා ක්‍රියාත්මක දැන් බලන්න මතක් කරනවා. ඊළඟට මම කියන්නම් දැන් අමාරුවෙන් ගත්තා. දැන් අද ලෝක වෙළඳ පොලේ ඉන්ධන බොරතෙල් බැරල් එකක් රුපියල් 20ට අඩුවට යනකම් ගියා. හැබැයි අපි අද කීයටද ගේන්නේ? අපිට අද ඩොලර් 38යි බැරල් එක මිල. හැබැයි ඉන්ධන වල ගාණ මම විශේෂයෙන් මතක් කරන්න. අද ආණ්ඩුව මේ තුලින් විශාල ආදායමක් ලබනවා. රුපියල් දෙන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 50ට අඩුව දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටරයක්. ඩීසල් ලීටරයක් රුපියල් 36කට දෙන්න පුළුවන්. භූමි තෙල් ඊටත් අඩුව දෙන්න පුළුවන්. අද ආණ්ඩුව භූමි තෙල් වලින් කෝටි 3ක ලාභයක් ලබනවා. ඩීසල් වලින් කෝටි 30ක ලාභයක් ලබනවා. පෙට්‍රල් වලින් දිනකට කෝටි 36ක ලාභයක් ලබනවා. හැබැයි ජනතාවට මොකද්ද කිව්වේ? ජනතාවට කිව්වා අපි මේ ලාභය මේ අපේ කාලේ මිල සූත්‍රයක් තිබ්බනේ. හැබැයි අපි අඩු වෙනකොට අඩු කෙරුවා. වැඩි වෙනකොට වැඩිත් කෙරුවා. ඊට පස්සේ අපි අඩු වෙනකොට අඩු කෙරුවා, වැඩි වෙනකොට වැඩි කෙරුවා. හැබැයි ඒ සූත්‍රය කිව්වම මේ මොන මිල සූත්‍රද මෙව්ව වැඩක් නැහැ. ওই සූත්‍රයට වැඩි අපේ සූත්‍රය ලොකුයි කිව්වා. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අපිට කිව්වා පරිප්පුයි සැමනොවි දෙනවා කිව්වා. පරිප්පු 65යි සැමන් 100යි කිව්වා. හැබැයි ඒ පරිප්පුත් නැහැ සැමනුත් නැහැ ඉන්ධන සහනාධාරයත් රටේ ජනතාවට නැහැ. ඔබතුමාගේ කාලය අවසන්. මේ අමාරුවෙන් ආව නෙමෙයි. මං අහනවා මේ විදිහට ඇයි ගසා කන්නේ? රටේ ජනතාව මේ වගේ අර්බුදයකට පත් වෙලා ඉන්න අවස්ථාවේ ආණ්ඩුවේ සහනේ ජනතාවට දෙන්න සූදානම් නැහැ. ආණ්ඩුව බොහොම අමාරුවෙන් සල්ලි හොයාගත්තා කිව්වට ඒ සල්ලි ටිකත් එහෙම මං කොල්ල කනවා. මේ අනිත් සමෘද්ධි බැංකුවල තියෙන සල්ලි ටිකත් මං කොල්ල. බොහොම ස්තුතියි. ඒ තුලින් තමයි රටේ ජනතාවට අපි යමු වෙනවා. මොහමඩ් මොසම්මිල් මහතා වෙත ඔබතුමන්ට දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබතුමන් මේ දුරකථනයේ ඇමතුමට ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අනතුරුව සංවාදය ආරම්භ කරන්න පුළුවන් විවෘත සංවාදය. දුරකථන ඇමතුම ලැබෙන්නේ සුනිල් ප්‍රාන්දු මහතා මේගමුවෙන්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් සම්දායක් ඔබතුමාට. ප්‍රශ්න යොමු කරන්න. මට මේ මුසම්මිල් මහතාගෙන් දැනගන්න කැමති අපිට මේ ආණ්ඩුවෙන් මේ ආරංචි මාර්ගවල ලැබුණ මේ ජුනි මාසයේ රුපියල් 5000 දැනට කැබිනට් මණ්ඩලයෙන් වෙන් කරලා තියෙනවා කියලා. ඉතින් මේ මැතිවරණ කොමිසම මේක නවත්තලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා මේ ඒ ලැබීම. ඉතින් අපිට බැරිද ওই ජුනි මාසයේ රුපියල් 5000 මේ මාසෙට එකතු කරලා දෙකම එකට ලබා දෙන්න? ඒ වගේම මේ අපි දැක්කා මේ මැතිවරණ කොමිසමේ ඉන්න හූල් මහත්තයාගේ දියණිය නිරෝධායන නීති කඩ කරලා මේ මැතිවරණ කොමිසමට ඇතුළත් වෙලා ඒ සම්බන්ධව කටයුතු කළා තියෙන සාමාන්‍ය මිනිස්සුයෙකුට පෙන්ඩෝල් පෙත්තක් ගන්න ගියත් මේ පාම්සියකට නිරෝධායන නීති කඩ කළා කියලා නඩු දාන කාලේ දැන් එතුමාත් ඒ දියණියට එතුමාලට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොනවද කියලා දැනගන්න කැමතියි. අනික තමයි මේ මංගල සමරවීර මහත්තයා මේ අපේ රටට විරුද්ධව යම් ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. වත්මන් ආණ්ඩුව ඔහුගේ ද්‍රෝහී ක්‍රියාකලාපයන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමතියි. බොහොමත් ස්තුතියි ඔබතුමාට. මොහමඩ් මොසම්මිල් මහතාට ප්‍රශ්න තුනක් යමු වෙනවා. ඒ ප්‍රශ්න තුනට කෙටියෙන් පිළිතුරු ලබා දී අපි පළවෙනි ප්‍රශ්නේ තමයි මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රශ්නේ. මේක ඉතින් ගොඩක් සාකච්ඡා වුණා. මැතිවරණ කොමිසම දැනුම් දීපුවාම එක පැත්තකින් මේ මැතිවරණ නීති රීති වලට ගරු කිරීමක් වශයෙන් සහ මේ වෙලාවේ බලය තියෙන්නේ කොමිසමට. එතකොට කොමිසම මේ මැතිවරණ කාල පරිච්ඡේදය නිසා කොමිසම විසින් යම්කිසි දැනුම් දීමක් කරද්දී මොකද ඍජුව කියන්නේ නෑ මේ මැතිවරණ කොමිසාර 5000 දෙන්න එපා කියලා. හැබැයි ඒක නොදෙන තැනට තමයි කටයුතු කළේ. ඔය 5000 විතරක් නෙවෙයි මන්ත්‍රීතුමා. අර 54 45000ක් මට හිතෙන්නේ. උපාධිධාරීන්. ඒ උපාධිධාරීන්ට අපි දීමනාව දෙන්න හදද්දී ඒක දෙන්න දුන්නේ නෑ. ලක්ෂයක් සාමාන්‍ය පෙළ අසමත් අය බඳවා ගැනීමට
කටයුතු කරද්දී ඒකට අදාළ අවශ්‍යතාවය දුන්නේ නැහැ. ඒ නිසා මේක මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව මම ඉතාම පැහැදිලිව කියනවා මැතිවරණ කොමිසම දේශපාලනයක් කරනවා. මැතිවරණ කොමිසම දේශපාලනයක් කරනවා. මේක අපිට කොමිසමෙන් එන ප්‍රතිචාර මොනවා වුණත් කමන්නේ බරපතල චෝදනාවක් මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා. ඒ දේශපාලනේ මැතිවරණ කොමිසම නවත්තන්න ඕනේ. නාම යෝජනා දීලා අප්‍රේල් ඒ කියන්නේ මාර්තු 19 නාම යෝජනා දීලා අප්‍රේල් 25 ඡන්දෙ තියන්න පුළුවන් නම් ඇයි උසාවි ගිහිල්ලා සති 12ක් තව ඕනි කියලා. සති 12ක් කියන්නේ මාස 3ක්. තව මාස 3ක් ඕනි කියලා කියන්නේ ඇයි ඡන්දෙ තියන්න? පොඩි ප්‍රශ්නයක්. හරි. මාස 3ක් ඕනි කියලා කියන්නේ. අපි දුරකථන ඇමතුම් වලට ඒකට උත්තරේ දුන්නා. ඊපස්සේ පිළිතුරු ලබා දුන්නාට පස්සේ ඔබතුමාට හැකියාව මාස 3ක් වෙන්නේ කියන්නේ. ඒතකොට හූල්ගේ ප්‍රකාශ. හූල් අද ඉඳන් නෙමෙයි දේශපාලනය කරේ. හූල් අද ඉඳන් නෙමෙයි දේශපාලනය කරේ. හූල් දිගටම දේශපාලනය කරා. හරි. ඉතින් ඒ නිසා මේක ඔය ස්වාධීන බෝඩ් ලෑලි මේ කට්ටිය අටවවුවට තමන්ගේ හිංචයි යොදාගෙන මේ එක එක කොමිසම් වලින් මේ කරන්න හදන දේ අපි දන්නවා. ඔය ස්වාධීන කියන කොමිසම අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය කිව්වා මොකද්ද? නීති කඩන්නත් පුළුවන්, නීති හදන්නත් පුළුවන් අපිට කියලා. එතකොට ඔය ස්වාධීනයි කියපු කට්ටිය රංජන් රාමනායක මහත්තයාගේ හඬපටවලත් අපි දැක්ක කොච්චර ස්වාධීනයිද කියලා සානිය අභේෂය කරලා. ඒ හින්දා මට නම් ඔය ස්වාධීනයි කියන කොමිසම් වල ස්වාධීන කාර්යභාරය ගැන 7-5ක විශ්වාසයක් නැහැ. යටින් දේශපාලනයක් කරනවා සුමන්තිරන්ලගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මකයි කියන එක පැහැදිලිව කියනවා. ඊළඟට මේ හූල් ඇත්තටම අපිට සැකයක් තියෙනවා නිරෝධායනය දවස් 14ක් අවසන් කොට ස්වයං නිරෝධායනය වෙන්න කියලා යවපු දියණියව දින 2ක් මැතිවරණ කාර්යාලයට වැගෙන ආවේ ඇයි? කොමිසමටත් කොරෝනා බෝ කරලා. ඒ දේ කරන්නද? එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන මේක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි අද නිරෝධායන පනත අනුව බලයලත් නිලධාරියා. ඒ නිසා එතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා. අපි විශ්වාස කරන ඉදිරියේදී ඒ අදාළ පාර්ශ්වයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඔබතුමා ඉස්සෙල්ලා ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්‍රශ්නයක් තිබුණා මම. ඉන්න කොහොමද ඉවසගෙන. මංගල සමරවීර මහත්තයා ගහපු ගිවිසුම්. එතකොට මේක ගත්තාම ඇත්තටම ඇක්සා ගිවිසුම පිළිබඳව ගත්තොත් ඇක්සා සහ සෝෆා ගිවිසුම් දෙක ගත්තොත් ඒක පිළිබඳව විශාල සමාලෝචනයක් කරන්න ඕනේ. එක පාරින්ම අපිට ආණ්ඩුව වෙනස් වුණා කියලා ඒ ගිවිසුම් මෙතුමල්ලා දින නියමයක් නැතුව ආය ආත්සන් කළා තියෙන්නේ. හැබැයි අපි MCC ගිවිසුම තා පැහැදිලිව අපි ආණ්ඩුවක් වශයෙන් කිව්වා MCC ගිවිසුම අපි අත්සන් කරන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව ප්‍රකාශයටපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි ජිනීවා මානව හිමිකම් කොමිසමත් එක්ක ඇති කරගත්ත එකඟතාවය. ඒක ඉතා පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා ජිනීවා මානව හිමිකම් කොමිසමේ එකඟතාවය විදේශ අමාත්‍යවරයා ගිහිල්ලා අපේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් සහ ආරක්ෂක හමුදාවන්ට අභූත චෝදනා එල්ල කරනවා නම් ඒවට අපි එකඟ නැහැ කියන එක. ඒ වගේම ජනාධිපතිතුමා ඍජුව තමන්ගේ ස්ථාවරය පහුගිය රණවීර සමරුන් මුල්ලේදී එතුමා ප්‍රකාශ කළා. ඒ නිසා අපි කිසිසේත්ම මංගල සමරවීර විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඒ අත්සන් කරන්නට යෙදුණු ගිවිසුම් පිළිබඳව නැවත සමාලෝචනයක් කරනවා වගේම ඒවයින් රණවීරුවන්ට විය හැකි හානි අවම වන ආකාරයෙන් කටයුතු කරනවා. ඕක තමයි ඔබතුමාට හැකියාව තිබෙනවා ප්‍රශ්නයක් කරන්න. ඔබතුමා මම මේකට අදාළම හින්දා MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ඔබතුමා තරයේ ඉතා පැහැදිලිව අපි කියන MCC හැබැයි අපි දැක්කා පහුගිය මැතිවරණයෙන් පස්සේ එනකොට විග්‍රහය දෙකම කෙටියෙන් ප්‍රශ්නයක් කරමු. ගම්මන්පිල මැතිතුමා ඇවිල්ලා කිව්වා මාධ්‍යයට මේකේ 70%ක් නෑ ඒක එතුමාගේ ඒ කතාව මම ඇහුවා කාලේ කිටි කරගන්න මම කියන්න 70% 130 කියලා බෙදලා කිව්වේ ඒකේ ප්‍රතිපාදන ලැබීමේදී වෙන වෙන ශේෂ්ත්‍ර පිළිබඳව. ඒකෙන් කිව්වේ නෑ මේ ගිවිසුම සම්පූර්ණයෙන් එකඟයි කියන්නේ. මොකද එතුමා කියනවා විශ්වාස නෑ නෑ. අපි කියනවා විශ්වාස කරන්න බෑ කියන්නේ බන්දුල ගුණවර්ධන දැන් අර ක්‍රීඩාංගණයක් කිව්වට පස්සේ එතුමාගේ ටියුටර් පණිවිඩයක් කියවනවා. මට මේ වැදගත් අදහස් ගොඩක් පොඩක් ලියාගෙන ඇවිල්ලා නෑ පොඩක් කියන්නේ නෑ ඔබතුමාට මම බාධා කරුවේ ඒකයි විශේෂයෙන්ම දැන් ඊට පස්සේ ජනාධිපතිතුමා මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් පොඩක් ඉන්නකෝ අනුරාධපුර කරන්නේ කතාව මේ කරන්නේ නෑ අනුරාධපුර ටවුන් එකේ නෙමෙයි අවස්ථාව මට දන්නවා ඒක ගැන වෙනම කොමිටියක් පත් කරවන්නේ කොමිටියේ වාර්තාව ඇවිල්ලා තියෙනවා රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ඉතා පැහැදිලිව කිව්වා මේක අත්සන් කරන්නේ නැහැ කියලා. හරි.
මේකත් ඔබතුමාගේ අනේ ප්‍රශ්නය. එකක් අහලා ඉවරයි මේ මගේ කතාව කියපු කරන්න. කතාව. නෑ මේකට උත්තරයක් දෙන්න. දැන් ඔබතුමා මැතිවරණ කොමිසම විවේචනය කළ කතා කරා. ඒක ඒක මගේ ඔබතුමාගේ පක්ෂ අයිතිය. තීන්දුව. ඒක මගේ පක්ෂ ඒක ගැටලුවක් නෑ. මගේ අයිතිය. ඔබතුමාගේ අයිතිය. දැන් ඔබතුමා දන්නවා පහුගිය රජයේ අපේ රජයේ කාලේ ව්‍යාපෘති සහකාරවරු 8000 බඳවගෙන ඔවුන් නතර කරා ඒ වැටුප් දෙන්නවත් බඳවාගෙන ඒක පස්සේ පත්තින් දීලා එක් වැඩිට එක ඔය දාගන්න. ප්‍රශ්නයක් අහන්න බැරුවා. නෑ, ප්‍රශ්න නෙමෙයි මේ විග්‍රහ කරන්නේ. විග්‍රහ ගැන. හොඳයි, ප්‍රශ්න අපේ ඔබතුමා උපාධිධාරීන්ට දැන් මගේ පත්තින් ලිපි කාලේ දෙනකොට ප්‍රශ්නට අදාළ ඔබතුමාලා කාලේ තැපෑලෙන් ලබා පත්තින් ලිපි ආවලකෝ අගමැතිතුමා කිව්වා අපිට මැතිවරණ කොමිසමෙන් මේකට වැටුප් ගන්න බෑ අපි ගෙදරට මේ දීමනාව එවනවා කියලා. මේ රටේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරලා කිව්වා. දැන් මෙතුමා කියනවා බබා වගේ දන්නේ නැතුව මේක මැතිවරණ කොමිසමෙන් නැවතුවා කියලා මේ රටේ උපාධිධාරී මැතිවරණ කොමිසම නවත්තපුවාම අපිට රැකියා ලක්ෂයක් දෙන්නේ. රැකියා දෙන්න බෑ කියන එකම ඇමතුමා මේක ආපහු උගන්න ඕන කාරණයක්ද? ඔබතුමා කෙටියෙන් ප්‍රකාශයට පත් කරාම රැකියා දෙන්නත් බෑ. වැටුප් දෙන්නත් බෑ. කෙටියෙන් ප්‍රශ්න මේ රටේ වෙලාව ඉතුරු කාලේ ඉන්නවා. උපාධිධාරීන් කඩයව්වේ නැද්ද ඔබතුමාලා බරු වෙලාව කියනවා? ඉතුරු කාලේ දෙනවා. අපි ලැබුණා ඔබතුමාගේ අවස්ථාව ලබා මම ගන්න. ඇත්තටම අවස්ථාව ලබා මම මේ ගන්න. වැදගත් දේවල් ටිකක් කතා කරන්න ආවේ අර මහත්තයා අහපු ප්‍රශ්න ටිකට උත්තර දෙනවා. මේ සමහර බොළඳ තර්ක වලට නම් මට උත්තර බුලන්තර දෙන්න කියද්ද ඕනේ. උපාධිධාරීන්ට ඔව් ඔයා වගේ කෙනෙක් කියනවා මට හොඳට තේරෙනවා. හරි. දැන් මේ කොරෝනා වලින් පස්සේ දැන් මේ මෙතුමල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව මාර උනන්දුවක් පෙන්වන අයනේ. දැන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මං කියන්නම් මේ කට්ටිය තමයි පාර්ලිමේන්තුව 7-5කට ගණන් ගත්තේ නැති මිනිස්සු. 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා සටන් විරාම ගිවිසුමක් අත්සන් කරා. විමල් වීරවංශ ඇමතුමා නැගිටලා ප්‍රශ්නයක් අහන එවකට සභානායකතුමාගේ. අද සටන් විරාම ගිවිසුම පෙබරවාරි 22 වෙනිදා අත්සන් කරනවාද කියලා. සභානායකතුමා තමුන්නාන්සලා ගාණ්ඩුවේ හිටපු විජම ලොකු බණ්ඩාර මහත්තයා කියනවා එහෙම ගිවිසුමක් අත්සන් කරන්නේ අපි දන්නෙත් නැහැ. අත්සන් කරනවා නම් අත්සන් කරන්නේ පාර්ලිමේන්තුවට දීලා කියලා. උදේ ප්‍රශ්නේ 9 මාට අහන්නේ 9:45ට විතර අහන්නේ. දවල් වෙද්දි ගිවිසුම අත්සන් කරනවා නෝර්වේ තානාපතිවරයාත් එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඔන්න තමුන්නාන්සලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු විදිය. සිංගප්පූරු ගිවිසුම ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනවා. තමුන්නාන්සෙත් පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුව දන්නේ නැහැ. ගිවිසුම අත්සන් කළා ඔක්කොම ඉවර වෙලා විපක්ෂේ කෑ ගහලා තමයි විවාදයක් ගත්තේ. ඒත් හරියට පිටපත දුන්නේ නැහැ පාර්ලිමේන්තුවට. එක්ස එහෙම අත්සන් කරේ කොහොමද? එක්ස අවුරුදු 10කට අත්සන් කරා පාර්ලිමේන්තුව දන්නවද? තමුන්නාන්සලා පාර්ලිමේන්තුව දන්නවද? පාර්ලිමේන්තුව දන්නවද? කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැහැ. නිකන් බොරුවට බයිල ගහනවා. කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා මේ පහුගිය දවසේ. ඔයා කොහෙද පාර්ලිමේන්තුව? ඔයා මේ පැත්තේ පාර්ලිමේන්තුව. හරි. ඔයා මේ පැත්තේ හරි හරි මොන පැත්තේ හිටියත් පාර්ලිමේන්තුව කතා කරා. හරි මගේ අවස්ථාව. බොරුවට නිකන් කියන්න බෑ නිකන් වීරය වෙන්න නිකන්. දන්නේක වහලා. ඊළඟ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ කට්ටිය. හරි. දැන් ජිනීවා මානව හිමිකම් කොමිසම අර අහපු එක. පාර්ලිමේන්තුවට දැම්මත් ජනාධිපතිවරයා පහුගිය කාලේ කිව්වා ජනාධිපතිට කියන්නෙත් නැතුව මංගල සමරවීර එකඟ වුණේ කියලා. හරි. ඒකට තමුන්නාන්සලා අද මේ පාර්ලිමේන්තුව කැඳවන මගේ කැබිනට් එකේ හිටියා. යන්න දෙන්න ජනාධිපතිතුමා කැබිනට් මේ හරි එයා දැනුවත් වුණා ඔයාලගේ ජනාධිපති හිටපු මේ ඔබතුමා මේ කියන්නේ පාර්ලිමේන්තුවට හිටපු දුන්නේ ජනාධිපතිතුමා කියනවා විශ්වාස කරනවාද එයා රැට එකක් කියනවා රැට නිදාගත්තට පස්සේ කැසට් එක ගන්නවා. හරි ඒක ඔයාලා එහෙම මිනිහ ජනාධිපති කරේ අපිද? ඒක ඔයාලා අරගෙන ආයෙ ඉන්න ඕනේ. ඔයාලා පුරුදු කරා ඉන්න ඕනේ. අපේ දැන් ඕන්නම් මන්ත්‍රී කෙනෙක් වෙන්න. හරි අපේ මන්ත්‍රී කෙනෙක් අපි අපේක්ෂකෙක්. ඔයාලා ගිහිල්ලා ජනාධිපති කරා. මං කියන්නේ මේ ඔයාලා එහෙම එතුමා කරපු දන්නේ නැහැ මිනිස්සු කියලා කියන එක අපිට එතුමා දන්නේ නැහැ කියලා කියනවා නම් ඒක වැරදි. මේ මිනිස්සුන්ට මේ වටිනා කාලේ මොන හරි කියන්න දෙන්න වැදගත් දෙයක්. හරි. ඒ නිසා දැන් මෙතුමල්ලා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරාට ඇත්තේ ඒක නෙවෙයි. ඡන්දෙට තියෙන බය. හරි. මෙතුමල්ලා ආණ්ඩුවෙද්දි ඡන්දෙට බයයි. අවුරුදු එකහමාරක් කල් දැම්මා පළාත් පාලන ඡන්දෙ. මුසම්මිල් දැන් පොඩ්ඩක් ඉන්න කොරෝනා ආවේ නැත්නම් මට නිදහස් කාලේ දෙන්න. ඔබතුමාට අපි මට නිදහස් කාලේ අවස්ථාව දෙන්න. ප්‍රශ්නය යොමු කරන්න අවස්ථාව ලබා මට නිදහස් කාලේ පොඩි ප්‍රශ්නයක්. කොරෝනා ආවේ නැත්නම් අපි 25 වෙනිදා ඡන්දෙට යන්නේ නැද්ද? හරි. හරි ඔබතුමාට අවස්ථාව දෙනවා. ඔබ අවස්ථාව ලබා ගන්න. කියන්නකෝ ඒකට උත්තරේ දෙන්නකෝ. හරි කොරෝනා ආවේ නැත්නම් මට මේක කියන්න දෙන්න ඉතින්. ප්‍රශ්නේ පැහැදිලි. මට උත්තරයක් දෙන්න. එතකොට දැන් මෙතුමන්ලා අවුරුදු එකහමාරක් මම ඒකසේ උත්තර දෙන්න. අවුරුදු එකහමාරක් ඡන්දේ කල් දැම්මා පළාත් පාලන මැතිවරණ. ඊට පස්සේ තමුන්නාන්සලා ඔච්චර මහා කැක්කුමක් තියනවනම් අදට දින නියමයක් නැහැ පළාත් සභා ඡන්දෙට. දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුව. ඕගොල්ලන්ගේ ආණ්ඩුව ඕගොල්ලන්ට පුළුවන් දින නියම කරලා පළාත් මට නිදහස් කාලේ දෙන්න ඔබතුමා මෙයා නිදහස් කාලේ ලබා ගන්නවා. ඔබතුමා නිදහස් කාලේ ලබා ගන්නවා. නිදහස් කාලේ දෙන්න. කරුණාකරලා කතා කරන්න. අපි නිදහස් කාලේ අදට දින නියමයක් නැති වෙන්න මේ ආයේ ඡන්දේ කල් ඔබතුමාගේ නිදහස් කාලේ ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ අපිට මතක් දෙන්න. ඔබතුමාගේ එතකොට ඉතා පැහැදිලි අපිට
පළාත් මොහොතක් සභා දෙන්න. ඡන්දයකට දිනයක් නෑ. අපිට මොහොතක් දෙන්න අපිට මොහොතක් දෙන්න. ක්‍රියාත්මක කරනවා නිදහස් කාලය ඔබතුමන්ට හිමි නිදහස් කාලය දැන් සිට ආරම්භ වෙනවා. පළාත් සභා ඡන්දෙට දිනයක් නෑ. හරි? ඒක මෙතුමාලා කල් දැම්මා. හැබැයි ඒ කල් දාදී මේ එක මිනිස්සෙක් කතා කරේ නෑ. හරිසන් නැමතුමාවත් මෙයාවත් එක්සත් ජාතික පක්ෂය අයවත් එදා කතා කරේ නෑ මේ ඡන්ද කල් දාන එක වැරදි කියලා. දැන් මේ කොරෝනාවක් අල්ලගෙන අපි පිළිගන්නවා මේ කොරෝනා වසංගතය මේක ලෝකයේ ආපු පළවෙනි වෛරස් එකක් නෙවෙයි. මේක අන්තිම වෛරස් එක වෙන්නෙත් නෑ. මේකත් එක්ක අපිට පොර බදමින් රටේ ආර්ථිකය හදන්න වෙනවා. මාර්තු 11 වෙනිදාට කලින් ජීවිතය අපට ගෙවන්න හම්බ වෙන්නේ නෑ. මේ කොරෝනා එක වෙනස් වේශයකින් අනාගතේ එන්න පුළුවන්. මොකද ලෝකේ න්‍යෂ්ටික අවිපහාර පමණක් නෙවෙයි අද. සමහරකට මේක අවිපහාරයක් වෙන්න පුළුවන්. ඒ නිසා ජෛව රසායන අවි විවිධ තැන්වල භාවිතා වෙන්න පුළුවන්. අද ලෝකයේ තියෙන බල දේශපාලනයත් එක්ක තියෙන හැප්පීමත් එක්ක. එතකොට ඒ නිසා රටක් විදියට අපිට මේකට මූණ දෙන්න වෙනවා. මේ මූණ දීමේදී අපේ පැරණි ජීවන රටාව ගෙනියන්න බෑ. අපේ පැරණි ආර්ථික රටාව ගෙනියන්න බෑ. එහෙනම් මැතිවරණය කියන එකත් මම දැක්ක අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා කියනවා කොරෝනා බිඳුව වෙලා ඊට පස්සේ සති දෙකක් ගියයින් පස්සේ ඡන්දේ වැඩ පටන් ගන්න පුළුවන් කියලා. ඔන්න ඇත්ත මනෝභාවය. ඇයි පුළුවන් තරම් ඈතකට ඡන්දේ දාන්න ඒකට අල්ලගත්ත කොරෝනාව. ඒකට අල්ලගත්ත කොරෝනාව. ඒ නිසා දැන් මොකද කරන්නේ? මැතිවරණ පවත්වන්න ඕනේ නම් මැතිවරණ පවත්වන්න වෙන්නේ අලුත් තත්ත්වයක් යටතේ අපිට. එතකොට මීටරේ පරතරයේ තියලා මුඛවාඩම් මේ මුඛ ආවරණ පළඳවලා ඊට පස්සේ අපිට ඔව් ඒක මැෂිමක් නිපදවුවා ඒ පිළිබඳව. තාච්චි නෙවෙයි. ඒක නොදන්නකම තමයි ඔය කට්ටිය. අංශක යම්කිසි ප්‍රමාණයකට ඒ කඩදාසි රත් කරන්න පුළුවන් මැෂිමක් මම දැක්කා ව්‍යවසායක සංවර්ධන මණ්ඩලේ නිපදවලා තියෙනවා. ඉතින් ඒ වගේ අලුත් තාක්ෂණ ක්‍රම පාවිච්චි කරලා ඒ වගේ පාවිච්චි කරලා අපිට පුළුවන් මැතිවරණය පවත්වන්න. හරි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා. ඔබතුමන්ගේ මැතිවරණය හරි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තව විනාඩික කාලයක් තිබෙනවා ඔබතුමාට. මැතිවරණය පවත්වන්න නම් ඒ පවත්වන ඕනෑම මොහොතක ඔවුන් සූදානම් ඒකට අදාළ සෞඛ්‍ය නිර්දේශ ලබා දෙන්න කියලා. එතකොට මේ කොමිසම විසින් තමයි පැහැදිලිව මේක අදින්නේ. පොඩි කොමිසම් විසින් ප්‍රශ්නයක් අදින්න. ගන්න පුළුවන්ද? ඊට පස්සේ දැන් ඔබතුමා කියන ඔය අර මැෂින් එකකින් අපි රත් කරලා ගත්ත කියමු මැතිවරණයක් දැන් අවසන් වෙලා ඡන්ද ගණන් කරනකොට අපි මේ වගේ කාමරයකට දාලා ගණන් කරන්නේ. ඒකට මොකද්ද ඔබතුමාලගේ විකල්පය? ඔක්කොම පරණ ක්‍රමයට කරන්න බෑ. අපි අලුත් විදියට ඒක අපි සාකච්ඡා කරන්න පුළුවන්. ඒක අලුත් ක්‍රමවේද. දැන් ඔබතුමාට රත්නපුරේ පරණ විදියට ජීවත් වෙන්න බෑනේ. අලුත් විදිහ මල ගෙදරක යනවා නම් මුවාවරණ මිනිස්සු ළඟට යනවා නම් විවිධ අපි කාටත් මේ ජීවිතය අලුත් කරන්න වෙලා තියෙනවා. අපේ දේශපාලනයේ වුණත් සමහර දේවල් පරණ විදිහට රැලි කරන්න බෑ. මීටරයක් පරතරේ තියාගෙන තමයි රැස්වීම කරන්න වෙන්නේ. ඒ නිසා මේ හැමදේම අපි කල්පනා කරනවා. ඒකයි මම කියන්නේ. ඒකට අවශ්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අපට දෙයි. ඡන්ද මේක ගණන් කරන්න ඕන වෙලාවෙ මෙහෙමයි දාන වෙලාවෙ මෙහෙමයි. ඒක කලබල වෙන්න එපා. ඒ අදාළ විශේෂඥයෝ ඉන්නවා. ඔබතුමන්ගේ කාලය අවසන් වෙනවා. ඒ නිසා මම මේ කල්පනා කරන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඕනෑම දෙයක් බදාගෙන එක පැත්තකින් පැරණි පාර්ලිමේන්තුව ගේන්න හදන පැරණි පාර්ලිමේන්තුව ඇයි මන්ත්‍රීතුමාගේ ගඳ ගහන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් දාපු බහුතරයක් ඡන්දේ පෙරදිලා ජාතික ලයිස්තුවෙන් ආපු අය. JVP එකෙන් විමල් රත්නායක සුනිල් හඳුන්නෙත්ති ඡන්දේ පෙරදිලා ජාතික ලයිස්තුවෙන් ආපු. ඔබතුමන්ගේ කාලය අවසන් වෙනවා. ඒකට ඡන්දේ පෙරදිලා ජාතික ලයිස්තුවෙන් එනවා කියන්නේ UMP එකේ සරත් පොන්සේකා. ඡන්දේ පෙරදිලා තමුන්නාන්සලත් එක්ක ඉන්නේ ඡන්දේ පෙරදිලා ජාතික ලයිස්තුවෙන් 5000ක් ගත්ත කෙනෙක්. ජාතික ලයිස්තුව අවලංගු කරන්න කියලා ඒ මිනිසුන්ගේ අයිතිවාසිකමක් නෙමෙයි. කියන දේ වටහාගත වටහා ගන්න පුළුවන්. මහජන ඡන්දයෙන් පෙරදිච්ච කෙනෙක් ජාතික ලයිස්තුවෙන් ගේනවා කියන එක මහජනයා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්නේ. හරි. එතකොට මහජන ඡන්දයෙන් පෙරදිච්ච කෙනෙක් ගේනවා එක පැත්තකින්. දෙක මේ ජනවරම නියෝජනය නොකරන පාර්ලිමේන්තුව. හරි. මේ ජනවරම නියෝජනය නොකරන පාර්ලිමේන්තුව. ඒකට මෙහෙම පාර්ලිමේන්තුවක් යලි කැඳවන්න ඉල්ලනවා කියන්නේ Tamanගේ කොරෝනා ASCII කරගන්න හදන දේශපාලනය මිස වෙන මොකක්වත් නෙවෙයි. නිසා අපි පැහැදිලිව කියනවා අද විපක්ෂය එදා යුද්ධෙදී ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා එදා යුද්ධයට අපහාස කරලා යුද්ධෙදී මිනී කඳු ගොඩ ගැහෙන එක බලාපොරොත්තුෙන් හිටියා වගේ තමයි කොරෝනා එක ASCII කට්ටියගේ ගේම ගහන්නේ. අවසන් කරමු. බොහොම ස්තුතියි. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. සංවාදාත්මක වටේ තවත් අවස්ථා දෙකක් තිබෙනවා. ඊට කලින් අපිට හැකියාව තිබෙනවා කෙටි විරාමයක් ලබාගෙන නැවතත් හමු වන්න.